ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට සෙත් වේවා. සදහැවතුනි, අප මහා දිලෝගුරු ලෝතුරු අමාමෑණී ශාන්තිනායක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොවට සංවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප මේ සූදානම් වන්නේ. අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහිවී මුදෙසා අප සිදු කළා වූ පාදාභිවන්දන නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට සිටින පින්වත් දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්තූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දිදුල මාධ්‍යාලයේ ගරු ප්‍රධාන අනුශාසක දුරන්දර අවසරයි නම් කියන්නට පූජනීය කහකොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපානමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා ද බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. කඩවත එල්දෙනිය පදිංචි නදීෂානි අම්පාවිල දියණිය සහ සම්පත් ඈපා බෑණුවන් සහ ඒ පින්වත් දූදරු පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා 2020 නොවැම්බර් මාස 6 වන දින පල්ලොස්සපත් ශ්‍රියාලතා රාණී කස්තුරි ආරච්චි පින්වත් මෑණියන්ට 2021 නොවැම්බර් මාස 6 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් එතුමියට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් ඇය පැතුවා වූ ඒ උතුම් නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින පියාණන් වන ජයරත්න අම්පාවිල පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පවුලේ සියලු දෙනාට මෙලව ජීවිතය සුවපත් කර ගැනීමටත් පරලොව ජීවිතය සුගතිකාමී කර ගැනීමටත් මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් පරලොව සැපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා. සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් රෝගීන් වෙනුවෙන් දිවි පරතුවට තබා දිවාරෑ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සූවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා එක් කිරීමත් කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සහ රට දැය වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් ටීවී දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේ වෙන අවසරයි පූජනීය මාලිකාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේටත් පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දුන් පින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා එක් කිරීමත් මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සුපින්වත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි, මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනා මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිල් සමාදන් වීම සඳහා අප තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං අහං බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවං අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං අහං බන්තේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්න්ධෝ පුරිස පුංගලෝති ආවුසෝ අපරිහාන මේතං හිරිමා උත්තප්පි ආරත්ද විරියෝ පඤ්ඤවා අක්කෝදනෝ අනුපනාහි අප්පිච්චෝ කල්යාණ මිත්තෝ සම්මා දිට්ඨිකෝ පුරිස පුංගලෝති ආවුසෝ අපරිහාන මේතං තීති. සදහවත් වාසනාවන්ත පින්වත්නි, පිරිහීමකට පත් නොවේ අපරිහානීය ධර්ම 10ක් මේ සූත්‍ර පාඨයෙන් මා මේ මාතෘකාවේ තැබුවේ. සිහි කල්පනාවෙන් දේශනාවෙහි සිත පිහිටුව ගන්න කවුරුත් මහන්සි ගන්න. එතකොට තමයි හරියට නිවැරදිව ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වෙන්නේ. මේ දේශනාවෙන් කියවෙන අපරිහානීය ධර්ම 10ක් පරිහානීය ධර්ම 10ක් දැනගන්න පුළුවන්.
ඉතින් මේ දේශනාව පිළිබඳව කොයි කවුරු සිත යොමු කරලා සද්ධාවෙන් ඕනෑකමෙන් චිත්ත ප්‍රසාදේ යුක්තව මේ දේශනාවට සවන් යොමු කරන්නට ඕන. දිදුල මාධ්‍ය ජාල ඔස්සේ සජීවී ලෙස මේ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී බණහන ජනතාව වෙත විසුරුවා හැරෙනවා. බණ ඇසීමේ පින්කම මහා පින්කමක් හැටියටයි මේ තථාගත ධර්මයේ පෙන්වන්නේ. බණ ඇසීමෙන් අකුරක් ගානෙම පින් සිද්ධ වෙනවා. දේශකයන් වහන්සේටත් එහෙමයි. සංසාරේවත් බණ ටිකක් අහන්න අපට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. හේතුව බුදුදහමක් ලෝකේ හැමදාම නැහැ. අපේ වාසනාවද තමයි මේ බුදුදහම අපට ලැබුණේ. ඒකම මනුස්ස ජීවිතය. මනුස්ස ජීවිතයක් ලැබුණත් වැඩක් නැහැ අංග විකල මන්ද බුද්ධික වුණොත්. මිත්‍යාවාදී වුණොත්. නුවණ මදි නම් කම්මැලි නම් ඒ ජීවිතය නිෂ්ප්‍රයෝජනයි. සද්ධා වීරිය සති සමාධි ඥාන කියන මේ ධර්ම පංචකයේ තිබුණොත් කරගනු ලබන පින්කම සාරවත්ව කරගන්න පුළුවන්. ඒ පින්කමේ අනුහසින් සංසාරේ දුගී මගේ අසරණ අනාථ වෙන්නේ නැතුව මනුස්ස සම්පත් දිව්‍ය සම්පත් උදාපත් වී අපට සංසාර දුකෙන් නිදහස්ව නිවනටපත් වෙන්න පුළුවන්. දෙව්ලොව, බඹලොව, මනුලොව සහ රජ සම්පත් ප්‍රාර්ථනා නොකළ යුතුයි. නිවන් සුව පතා පින්කම කළාම ඒ සියලුම සම්පත් ලැබෙනවා. ඒ කාරණාව හිතේ තියාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේද සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියන සදැහැති සිත උපදවාගෙන ධර්ම දේශනාවට සවන් යොමු කරන්නට ඕන. අද මේ ධර්ම දේශනා පින්කම වර්ෂ පූර්ණ පින්කමක්. කඩවත ඇල්දෙනියේ පදිංචි නදීසානි අම්පාවිල මහත්මිය සම්පත් ඈපා මහත්මයා සහ දූ දරුවන් සහ පින්වත් පිරිස තමයි අද මේ සජීවී ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. එතුමන්ලාගේ ප්‍රධාන අරමුණ තමයි 20 නොවැම්බර් මාස 6 වෙනි දින පරලෝ සැපත් ශ්‍රියාලතා රාණි කස්තුරි ආරච්චි ආදරණීය මවුට පුණ්‍යානුමෝදනා කිරීම වර්ෂ පූර්ණ පින්කමක් හැටියටයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. ඊතා බලවත් පින්කමක් කරලා පින් දෙන්නේ මවුට නිවන් සුව ප්‍රාර්ථනා කරලා. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය පියාණන් වන ජයරත්න අම්පාවිල මහත්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම තමයි මේ පින්කමේ තවත් අරමුණක් හැටියට සටහන් තබල තිබෙන්නේ. මවුට පින් දීම පියාට ආශිර්වාද කිරීම යන අරමුණු දෙක තමයි මේ ප්‍රධාන කළ තිබෙන්නේ. එහෙමනම් නදීසානි අම්පාවිල මහත්මියත් සම්පත් ඈපා මහත්මයා සතුටු වෙන්න ඕන. මවුට පියාට සැලකීමක් මේ කරන්නේ මව්පිය උපස්ථානය. එතකොට මවුට පියාට උපස්ථාන කිරීම අති විශිෂ්ට පින්කමක්. දෙපාර්ශවයේම මව්පියන් සිහි කරන්න ඕන. නදීසානි මහත්මියගේ පාර්ශවයත් සම්පත් මහත්මයාගේ පාර්ශවයත් දෙමව්පියෝ කොයි කවුරු සිහි කරලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නට ඕන. ඒක හරි බලවත්. එතකොට දැන් වර්ෂයකට පෙර ආතුව අභාව ප්‍රාප්ත වන ශ්‍රියාලතා රාණි මාතාව කවර තැනක ඉන්නවද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් එතුමිය දන්නවා මා වෙනුවෙන් වර්ෂ පූර්ණ පින්කමක් සිද්ධ කරනවා කියලා. දානමය පින්කමක් කරනවා කියලා එතුමිය කවර පින් අනුමෝදනාවට සුදුසු තැනක හිටියොත් දේව ආත්ම භාවයක හිටියොත් පේනවා. එහෙමනම් එතුමිය ප්‍රධාන
පරම්පරානුගත ඥාතිවරු හිතට අරගෙන පින්කම කරගන්න ඕන. ඒ වගේම ජීවත් වන ජයරත්න අම්පාවිල මහත්මයා සතුටු වෙන්න ඕන. තමන් වෙනුවෙන් මේ දුවා දරුවෝ එකතු වෙලා ලෝකෙටම බණක් කියවන්නේ. මේ පින්නතුන්ලාට විතරක් නෙමෙයි ලෝකයේ අමතාම මේ දේශනාව කරනකොට හරි බලවත් පින්වත්නි. එහෙමනම් කවුරුත් පැන් වඩල පින් දෙන්න කැමති නම් වාදනයකුත් ඉස්සරහ තියාගන්න. පින්නතුනි ජීවත් වන මවුට සැලකීම, පියාට සැලකීම අනුදන වදාලේ බුදුරජාණන් වහන්සේ. පරලෝකයේ කල්ලි පුණ්‍යානුමෝදනාවක් කිරීමත් අනුදන වදාලේ බුදුරජාණන් වහන්සේ. එනිසා පළවෙනිම කාරණේ සියලුම දුවා දරුවන් හිතට ගන්නට ඕන තමාගේ මවුට සැලකීම, පියාට සැලකීම උතුම් පින්කමක් හැටියට. ඒ මව්ගෙන් අපි මොනතරම් කිරි බිව්වද ඒක මතක තියෙන්න ඕන. ඒ අම්මා අපි කුඩා කාලේ අඬනකොට මොනතරම් වේදනා සහගතව අපිට සැලකුවාද. ඒ වගේම ප්‍රණීත ආහාර පාන, හොඳ ඇඳුම් පැළඳුම් දුන්නේ. මැස්සෙක් මදුරුවෙක් වහන්න දුන්නේ නැහැ. අන්න ඒවා කවුරුත් මතක තියාගන්න ඕන. ඒ වගේම ඒ මව් දරුවා අඬනකොට කොච්චර වේදනාවෙන් නලවනවද නැලෙව්වද. ඒ වගේම අසනීපයක් වෙච්ච ගමන් ස්පිතාලයකට රැගෙන යන කොච්චර වැඩ තිබුණත් බඩගින්න ඉඳගෙන රෝහලකට ගෙනිය. රෝහලවල කොච්චර නැවතලා ඉන්නවද. අන්න ඒවා හැම දරුවෙකුගේම හිතේ තියෙන්න ඕන. හිතේ නොතිබුණොත් අසත්පුරුෂයෙක් වෙනවා. පියා දැවැන්ත වෙහෙසක් දරාගෙන දාඩිය මහන්සියෙන් තමයි නිදි මරාගෙන මේ ධනෙ හම්බ කරේ. ගෙවල් දොරවල් හදලා අපට අධ්‍යාපනය ලබා දෙන සියලු පහසුකම් සලසා දීලා ඇඳුම් පැළඳුම් ටික කොහොම කරලා දුන්නා. එනිසේ පියා විඳපු දුක සීමාවක් නැහැ. ඒ නිසා මවයි පියයි අප වෙනුවෙන් අප්‍රමාණ දුක් වෙන්දා. අන්නේ බව හැම කෙනෙකුම හිතේ තියෙන්න ඕන. ආවාහ විවාහ වලින් පස්සේ බොහෝ දෙනෙක් තමාගේ මව පියා අමතක කරනවා. බලන්න යන්නේ නැහැ, හොයන්නේ නැහැ. හරි භයානක පමක්. ඒ නිසා මවුට සැලකීම, පියාට සැලකීම උතුම් පින්කමක් කියන එක තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වමු කොට වදාළේ. පිය මහ රජතුමා වෙත කීප ගමනක් වැඩම කරලා ධර්ම දේශනා කරලා අරිහත්ත්වයෙන් නිවනටපත් කෙරෙව්වා. මහා ප්‍රජාපති ගෞතමියට ශාසන මහානකම දීලා රහත් කෙරෙව්වා. මහා මායා දිව්‍ය රාජයා වෙත දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරලා සෝවාන් මාර්ගඥාණයෙන් නිවනටපත් කළා. සාකේත නුවරත් හිටියා. තමන් වහන්සේට ආත්ම 3000ක් පීඨ වෙච්ච මව්පියෝ දෙන්නේ. අන්න ඒ දෙදෙනා වෙතත් වැඩම කරලා ධර්ම දේශනා කරලා නිවන් සෝයේ සලසලා දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් මව්ට පියාට සැලකීම සිද්ධ කරලා තමයි අපටත් දේශනා කළේ. ඔබලා හැමෝම මව්ට පියාට පූපස්ථාන කරන්නට ඕන. මෙලොව මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, නිවන් සම්පත් ලැබෙනවයි කියලා පහදලා දුන්නා. ඒ වගේම දියුණුවට විශේෂ කරුණක් කියලා පහදලා දුන්නා. සංසාරේ දුක් විඳින්න ඕන නැහැ. සෑම සම්පතක්ම ලැබෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ අපට පහදලා දීලා තියෙනවා. ඒ නිසා අද මේ වර්ෂ පූර්ණ පින්කම ආදර්ශ සම්පන්න පින්කමක්. තමන්ගේ දුවා දරුවන්ට දෙන ලොකු ආදර්ශයක්. රටට ලෝකයට ලබා දෙන ලොකු ආදර්ශයක්. ඒවා ගැන හිතලා කල්පනා කර සතුට වෙන්න. බෞද්ධෝ විතරක් නෙමෙයි අබෞද්ධ ජනතාවත් තමාගේ මව්ට පියාට හොඳට සලකන්න ඕන. ඒගොල්ලන්ට නිවන් සුව පැතීමක් ගැන කියමනක් නැහැ. නමුත් සුගතියකටවත් යන්න ලැබේවා කියලා හිතාගෙන එයට ආශිර්වාදයක් කරන්නට ඕන. ඒකත් වැදගත් කාරණේ. පින්වත්නි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිර්මලයි. උන්වහන්සේගේ ධර්මය තමයි අද ලෝකෙ පැතිරෙන්නේ. ප්‍රධාන රටවල් වලත් දැන් වේගයෙන් මේ ධර්මයේ පැතිරීගෙන යනවා. මේ ධර්මයට මුල් තැන දෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයට ලංකාවට පහර ගහන ප්‍රමාණය වැඩි, මඩ ගහන ප්‍රමාණය වැඩි පරිස්සමෙන් ආගමික නායකවරු කටයුතු කරන්නට ඕන. එතකොට පින්නතොනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වනවා අපරිහාන ධර්ම මේ සූත්‍ර පාඨයෙන් 10ක් පිරිහෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්. සංසාරෙත් පිරිහෙන්නේ නැහැ. ආයු වරණ සැප බල ඥාන ධන දහන යසීසුර සැප සම්පත් ඇතුව හොඳ මව්පියන්ට දාව මනුස්ස ලෝක උපදිනවා. සියලුම සැප සම්පත් වලින් පිරිපුන් දෙව්ලොව උපදිනවා. ඒ වගේම කරදර පීඩාවක් නැතුව
පාරමී ගුණ දියුණු කරලා නිවනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ කියන කරුණු 10 පරිහානිය කර ධර්ම පැත්තට බැලුවාම අපරිහාන ධර්ම දියුණු කරන්නේ නැතුව පිරිහීමේ කරුණු ටික දියුණු කළොත් ඒගොල්ලොන්ට මේ ජීවිතෙන් පස්සේ සතර අපායට වැටිලා බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. ඒ බව හොඳට මතක තියාගෙන අපායෙන් අත මිදීම සඳහා ඒ වගේම දුගී දුප්පත් භවෙන් අත මිදීම සඳහා නිවනටපත් වීම සඳහා මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත් ලබා ගැනීම සඳහා හේතු බොහෝත වන මේ කරුණු 10 කවුරුත් හොඳට ශ්‍රවණය කරලා අද පටන් ඒක දියුණු කරගන්න මහන්සි ගන්න. මා මේ කරුණු ටික මේ තාක් දියුණු කළා කියලා සතුටු වෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වල වැඩිහාම ටිකක් වේදනාව කොන්දේ තිබෙන නිසා ධර්මාසනෙන් නැගිටලා වැඩිහාම සරියොත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආවුසෝ කියලා කියන ඇවැත්නි කියන එකයි. බන්තේ කියන්නේ ස්වාමීනි කියන එකයි. භික්කවේ කියන්නේ මහණෙනි. ඒක බුදුරජාණන් වහන්සේ අමතන්නේ. සන්දෝ පුරුෂ පුද්ගලෝ ආවුසෝති අපරිහානමේතං කියලා සරියොත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරනවා. එතකොට මේ දේශනාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ අබෞද්ධ ආදී ભેදයක් නැහැ. දේව බ්‍රහ්ම ભેදයක් හැමෝටමයි මේ දේශනාව කරන්නේ. එතකොට හැම කෙනෙකුම මේ දේශනාවට අනුව කටයුතු කළොත් ඒ අයට මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, නිවන් සම්පත් ලැබෙනොත් ත්‍රිවර්ග සම්පත්තිය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණාව කිවි සද්ධාව. සද්ධාව හිතේ තිබුණොත් ඒ තැනැත්තා පිරිහීමකටපත් වෙන්නේ නැහැ කියනවා. තුනුරුවන් සරණ යනවා, පන්සිල් රකිනවා, ඒ වගේම බණ අහනවා, භාවනා කරනවා, බුදුන් වඳිනවා, මල් පහන් ගිලන්පස පූජා කරනවා, ඒ වගේම භාවනා යෝගීව වාසය කරනවා. කෙටියෙන් කියනවා නම් දාන සීල භාවනා පින්කම් සම්පූර්ණ කරනවා. දාන සීල භාවනා පින්කම් කිරීමට සද්ධාව ඕන. සද්ධාවන්තයා තමයි පන්සලට යන්නේ. සලාක දාන, සංඝික දාන පවත්වන්නේ, බණ ඩිංග අහන්නේ, භාවනාවක් කරන්නේ. ශ්‍රද්ධාව නැත්නම් ඒ අයට මේ පැත්තට එන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩියත් සද්ධාව නැති පුද්ගලයාට පැමිණ වඳින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාව නැහැ, පැහැදීම නැහැ, දෙහිම නැහැ. ඒතර ශ්‍රද්ධාවන්තයා පිරිහීමකටපත් වෙන්නේ නැහැ කියලා මේ ධර්මයේ පෙන්වමු කරනවා. ශ්‍රද්ධාව නැති පුද්ගලයා පිරිහෙනවා, දුකටපත් වෙනවා, සතර පා දුකට කාලයක් පත්වී දුක් විඳින්න සිදු වෙනවා. දෙවෙනි කාරණේ, තුන්වෙනි කාරණය හිරිමා උත්තප්පී පුරුෂ පුද්ගලෝති ආවුසෝ අපරිහානමේතං. කරුණු දෙකක් එකටම තියෙනවා. හිරිමා කියන්නේ පවට ලැජ්ජාව, උත්තප්පී කියන්නේ පවට බය. ওই දෙක බොහොම වැදගත්. ඕකට කියන්නේ දේව ධර්ම. දෙවියෝ ළඟ ලැජ්ජාව බය හොඳට තියෙනවා. ඒ නිසා දෙවියන් පිරිහුනේ නැහැ. දෙවියන්ගේ ආයුෂ වර්ණ සැප බල ඥාන විනාශ කරගත්තේ නැහැ. මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු තමයි ආයුෂ වර්ණ සැප බල ඥාන විනාශ කරගත්තා. අපිට ආයුෂ අසංකේයයක් තිබුණා. හොඳට ගුණ නුවණ තිබුණා. සද්ධාදී ඉඳුරන් හොඳට තිබුණා. ප්‍රණීත ආහාර පාන තිබුණා. රැකියාවන් වෙළඳාම් ඕ මොකුත් කරන්න ඕන නැහැ. මේ ලෝකයේ මුල් කාලේ ඕන තරම් කෑම බීම තිබුණා. අපේ මේ මිනිහාගේ තිබෙන පවට ලැජ්ජාව, පවට බය නැතිකම නිසා සත්ව ඝාතනාදී පස්පව් කරන්න පටන් ගත්තා. එතකොට අර අසංකේයයක් තිබිච්ච ආයුෂ පිරිහීමටපත් වුණා. කොහොම බැහැගෙන ඇවිල්ලා තමයි අද මේ අවුරුදු 60 70ට බැහැලා තිබෙන්නේ. තවත් මේක බැහැගෙන යනවා අවුරුදු 10 දක්වාම. එතකොට මිනිහාගේ ආයුෂ අවුරුදු 10යි. අවුරුදු 5න් 6න් මැරෙනවා. ඊළඟට සත්ව විනාශයක් වෙනවා. සත්ව විනාශයෙන් පස්සේ ටික දෙනෙක් ඉතුරු වෙනවා පිනට දහමට ලැබී අය. ඒගොල්ලෝ පස්පව් වලින් වළකිනවා, ධාර්මික ජීවිතයක් ගත කරනවා. ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20යි. ඒ පෙළපත හොම ධර්මානුකූලව කටයුතු කරන බැවින් අවුරුදු 100 200 300 1000 ලක්ෂ කෝටි ඔහම ගිහිල්ලා ආයෙත් අසංකේයයට යනවා.
එතකොට අසංකේයද මිනිහා නැවත සිල්වන්තයි ගුණවන්තයි. මේ වෙනකොට ලෝකේ පවට ලැජ්ජාව පවට බය නැති නිසා තමයි සියලු පව් කරන්නේ. ඒ නිසා පව් කිරීමෙන් වළකින්න කියන උපදේශය බුදුරජාණන් වහන්සේ නිතර දෙනවා. ඒ නිසා පවට ලැජ්ජාව පවට බය තියෙනවා නම් ඒ පුද්ගලයෝ පිරිහීමකටපත් වෙන්නේ නැහැ කියලා ධර්මයේ පෙන්වනවා. පවට ලැජ්ජාව බය නැති වෙනවා නම් කරන්න බැරි පවක් ලෝකේ නැහැ. තුනුරුවන්ට නිග්‍රහ කරන, විහෙර විහාර විනාශ කරන, මවුට පියාට නිග්‍රහ කරන, ඔය වගේ දරුණු පව් කරන, මිසදුටුකම් ගන්නව, පංචානන්තරීය පව් කරන, ඔක්කොම කරන්නේ පවට ලැජ්ජාව, පවට බය නැති නිසායි. එතකොට මේ කාරණා දෙක හොඳට මතක තියාගන්න. දේව ධර්ම දෙකක් හිරිමා උත්තප්පි කියන්නේ. ඊළඟට ආරද්ධ විරියෝ පුරිස පුද්ගලෝ තාවුසෝ අපරිහානමේතං නැවත කරුණක් දේශනා කරන උත්සාහය. යම් කිසි කෙනෙකු ළඟ තියෙනවා නම් පිරිහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. එතකොට මේ උත්සාහය මිනිස්සෙන්ට භික්ෂූන් වහන්සේට කොයි කාටත් අවශ්‍යයි. පින්නතුන්ලාගේ අධ්‍යාපනය දියුණු කරගන්න, තමන්ගේ රැකී රක්ෂාවන් වෙලෙහෙළඳාම් කටයුතු දියුණු කරගන්න, ගොවිතැන් බස් සරුසාර කරගන්න, ගව සම්පතෙන් ඉහළට යන්න අත්‍යවශ්‍ය කාරණයක් උත්සාහය. එහෙමනම් උත්සාහවන්තයා ජයගනී කියොන් ඕක තමයි. ඒ නිසා කොයි කවුරු වුණත් උත්සාහවන්තව කටයුතු කරන්න හොඳට වග බලා ගන්නට ඕන. උත්සාහයට කියන සම්මා වායාම, උත්තාන වීරිය, ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ජංගේ, සම්මා වායාම, ඔන්න ඔය වගේ ඒ වගේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය, විරිය ඉරිදිපාද කියලා නොයෙක් තැන්වල ධර්මයේ පෙන්වම කරනවා. ඊළඟ විශාලතම දේ වීරිය පාරමිතාව. ඔය වගේ බුදුරජාණන් වහන්සේ මේ වීරිය පිළිබඳ, උත්සාහය පිළිබඳ බොහෝ තැන්වල දේශනා කළ තිබෙනවා. ඒතොර මේ උත්සාහවන්ත පුද්ගලයා තමයි පිරිහීමකට පත්වන්නේ. ලෞකික වශයෙන්ුත්, ලෝකෝත්තර වශයෙන්ුත්, දෛනික ආර්ථික වශයෙන්ුත් පිරිහීමකට පත් වෙන්නේ නැහැ. ඒ තරම් වටිනා දෙයක් තමයි උත්සාහය. රාත්‍රී 10ට පමණ නිදා ගන්න ඕන. උදේ 4ට 5ට පමණ නැගිට ගන්න ඕන. නිදා ගන්න ඉස්සෙල්ලා හිතන්න ඕන මම අද සීලය හොඳට ආරක්ෂා කරා, සත්ව ඝාතන ආදී පව් කළේ නැහැ. මවුට පියාට සැලකුවා, බුදුන් වැඳ මල් පහන් පූජා කළා. දෙවියන්ට පින් දුන්න, ඥාතීන්ට පින් දුන්න, දුගී මගේ අසරණ අනාථ ආදීන් පිහිටුණා. ගෙදරට යන්නේ නැට ආගන්තුක සත්කාර කළා. බණ ඇසුවා, භාවනා කළා කියලා නින්දට පෙර මේ ඔක්කොම සිහි කරන්න ඕන. සිහි කරලා අම්මා තාත්තට වැඳලා ඒගොල්ලෝ පරලෝ ගිහිලා නම් පින් ටිකක් දීලා ගුරුවරු සිහිපත් කරලා ඒගොල්ලෝ පරලෝ ගිහිලා නම් එයටත් පින් දීලා ඕන නිද්‍රෝපගත වෙන්න. ඒතොර වාසනාවන්ත සුබ රාත්‍රියක්, පාන්දර කිසිම කරදර පීඩාවක්, කෑකෝ ගැහිල්ලක්, නපුරු හීන පෙනීමක් නැතුව අවදි වෙනවා. අන්නේ ක්‍රමයට කවුරුත් දිනචරියාව හදා ගන්නට ඕන. නපුරු ගති පැවතුම ඉවත් කරන්න. සමගිය සමාදානෙ වැඩි කරගන්න. මවයි පියයි අතර තියෙන සමගිය තහවුරු කරගන්න. කෑකෝ ගහන්න, වාද බේද ඇති කරගන්න එපා. දරුවෝ ටික හදා ගන්න අමාරුයි. සෝදව, සුරාව, දුරාචාරි, දරුණු පවුතුන ගෑවෙන්නවත් එපා. පවුල අසමග වෙන්නේ, ධන විනාශයටපත් වෙන්නේ, සතර අපායට යන්නේ, ඒ වගේ නිවන් දොරට වැහෙන්නේ ඔන්න ඔය පව් තුන. එච්චර භයානකයි. ලෝකයක් විනාශ වෙලා මේ යන්න ඕන වන්නේ. ඒ හොඳට ඒ වගේම වැළකීලා තමන් කටයුතු කරනවා නම්, පංචශීලය රකින්නවා නම්, පවට ලැජ්ජා, පවට බය නැතුව, ඒ වගේම කම්මැලිකම ජීවත් වෙනවා නම් පිරිහීමක් නෑ. යම් කිසි කෙනෙක් පවට ලැජ්ජාව තියෙනවා නම්, පවට බය තියෙනවා නම්, උත්සාහය තියෙනවා නම් කවදාකවත් වරදින්නේ නැහැ කියන ධර්මයේ පෙන්වනවා. කම්මැලිකම එහෙනම් විනාශකාරී දෙයක්. ඊළඟට පඤ්ඤමා පුරිස පුද්ගලෝ ත්‍යාවසෝ අපරිහානමේතං. නුවණින් සමන්විත පුද්ගලයා පිරිහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. අධ්‍යාපනයේට නුවණ, රැකියාවට, දෛනික වැඩට නුවණ. එතකොට නුවණ කියන එක වටිනාම දෙයක්. පොතපත කියවා ගන්න, පිරිසුදුවට ජීවත් වෙන්න, ගෙදර දොර පිරිසුදුව තබා ගන්න නුවණ අවශ්‍ය කරනවා. මේ ගෙදර ඉන්නේ කවුද කියලා, ඥානවන්තයෙක්ද කියලා ඇතුල් වෙනකොටම තේරුම් බේරුම් කරගන්න පුළුවන්. ගෙදර දොර තිබෙන හැටියට වටපිටා පිරිසුදුවෙන් තියාගන්න ඕන. අභ්‍යන්තරයේ පිරිසුදුව තියෙන්න ඕන. කුස්සිය, වැසිකිලි හොඳට පිරිසුදුව තියෙන්න ඕන. ඒ ඥානවන්තයාගේ විශේෂ ලක්ෂණ.
ඒ වගේම ඊළඟට අධ්‍යාපනයේ දියුණු වන්නා වගේ රැකියාවෙන් දියුණු වන්නගේ ශාසනික ගුණ ධර්ම වලින් වැඩෙන්න ඕන. සද්ධා, වීර්ය, සති, සමාධි, ඥාන, බණ ඇසීම, භාවනා කිරීම හැම දෙයකම නුවණ අවශ්‍යයි. පින් දීමට නුවණ අවශ්‍යයි. පින් අනුමෝදනාවට නුවණ අවශ්‍යයි. මේ නුවණ හැම තැනකම යොදව ගත්තොත් පින්වත්නි හරි වටිනවා. දවසේම මතක් වෙන වරක් පාසාම බුදු ගුණ භාවනාව කරන්න. ඉතිවිසෝ භගවාන මෙනෙහි කර එක නුවණ හොඳට වැඩෙනවා. මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කර හොඳට නුවණ වැඩෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනා කරන් තමන්ටන් මෛත්‍රී කරලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කොච්චර මෙනෙහි කළත් වැඩෙන මෛත්‍රී භාවනා කරන්න සංසාරේ මහා සම්පත් ලබනව ධර්මයේ පෙන්වනවා. සීලයත් ඒ වගේ ඒවා ගුණ පුළුවන් තරම් දියුණු කරගන්න නුවණ සම්බන්ධව. නුවණ නැත්තම් මොනම පින්කමක්වත් කෙරෙන්නේ. අධ්‍යාපනයේ රැකියාව යොවනුත් වැටිලා දෛනික වැඩත් ගන්න බද යන. gedara dorat අපිරිසුදුයි. ගුණ නුවණත් මොකුත්ම නැහැ. දානමාන පින්කම් මොකුත්ම නැහැ. ඒ නිසා මැරිලා නරකාදියට යන සිද්ධ වෙනවා මෝඩ පුද්ගලයාට. ඒකත් මතක තියාගන්න. ඊළඟට අක්ඛෝදනෝ පුරිස පුද්ගලෝ තියාවසෝ අපරිහානමේතං. ක්‍රෝධ නොකිරීම, තරහව නොකිරීම තමන්ගේ දියුණුවට කාරණයක්. ඒක වැදගත් කාරණේ. කෙනෙක් බැනගෙන ආවොත් බනින්න යන්න එපා. ගහන්න ආවොත් ගහන්න යන්න ඉවසන්නේ. නිවට කමක් නෙවෙයි. මෛත්‍රී භාවනා කරලම ඊට දියුණු කරගන්න විශාල දියුණුවක්. ඒක වැදගත්ම කාරණයක්. අද රටේ ලෝකයේ තියෙන තත්ත්වය අනුව සැපසේ ජීවත් වෙන මෛත්‍රී භාවනාම කරන්න. මෛත්‍රී භාවනා කරනකොට ක්‍රෝධය යට වෙනවා, තරහව යට වෙනවා. අන්න ඒ ක්‍රමයට කටයුතු කරනවා නම් ඊටා වැදගත්. සුවපත් වෙත්වා කියලා එක වචනයක් මෙනෙහි කළත් විශාල පිනක්. ඒවා බුදුරජාණන් වහන්සේ පමණයි දේශනා කළේ, වෙනනම් කිසිම කෙනෙක් කිව්වේ නැහැ. කරණීයමෙත්ත සූත්‍රය, කන්ද පිරිත, තව නොඑක් සූත්‍රවල මෛත්‍රිය පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ධ්‍යාන 3ක් ලැබෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒව හොඳට දැන කියාගෙන සියලු සත්වයන් වෙත මෛත්‍රිය පැතුරීමට අදිෂ්ඨාන තබා ගන්න ඕන. ක්‍රෝධය, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව වුණොත් භයානකයි. හිත දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. ඒ වගේම සැප නැ දුකමයි. ඒ නිසා අකාලයේ මරණය සිදු වෙනවා. රුධිරය අපිරිසුදු නිසා. තරහව අඩු කරගන්න, ක්‍රෝධය අඩු කරගන්න, පටිඝය අඩු කරගන්න හොඳම බෙහෙත තමයි මෛත්‍රී භාවනාව, පන්සිල් රැකීම. අන්න ඒව පුළුවන් තරම් දියුණු කරගන්නට කවුරුත් අදිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගන්න හොඳ වැදගත් දේවල්. තරහව, වෛරය දුරු කරගන්න, ඒ වගේම අක්ඛෝදනේ, ක්‍රෝධ නොකිරීම, පටිඝය නැති බව පුළුවන් තරම් ඒව දියුණු කරලා මෛත්‍රී සහගත වෙන්න බොහොම පිං සිද්ධ වෙනවා. අනුපනාහි පුරිස පුද්ගලෝ ත්‍යාවසෝ අපරිහානමේතං. බද්ධ වෛරය. බද්ධ වෛරය දෙකක් තියෙනවා. දිගින් දිගට යන වෛරය සංසාරයටත් යනවා. ওই දේවදත්ත හාමුදුරුවෝ චින්චමානිකාව ආදී උදවිය සංසාරේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පස්සේ ආවේ වෛර බැඳගෙන. ඒ වගේ ඔබ අප හැමෝගෙමත් පසුපස්සේ වෛරක්කාර වෙනවා. යක්ෂයන්යන් වෙලා, නයි පොළොංගු වෙලා පෙවිලා අපිට පහර දෙනවා. ඒක සංසාර දෝෂ. ඒ නිසා වෛරය කියන එක අදින් නවත්තලා දාන්න, කඩලා බිඳලා දාන්න. තමාට වෛර කරන උදවිය සුවපත් වෙත්වා, වෛර නොකරේවා, තරහ නොකරේවා, නිന്ദා නොකරේවා, පහස නොකරේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරන්න. තමනුත් වෛරයෙන් වෛරයට ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙක හැප්පිලා භයානකයි. ඒ නිසා මෛත්‍රී හදවත, මෛත්‍රී ධානය, මෛත්‍රී ආරාමය බුදුරජාණන් වහන්සේ බොහොම වර්ණනා කරලා තියෙනවා. ඒවා හොඳට දියුණු කරගත්තොත් තමාට යහපතක් මිස කවදාකවත් අයහපතක් වෙන්න බෑ කියන එක අපේ බුදුරජාණන් වහන්සේ පහදලා දුන්න. සරියුත් ස්වාමීන් වහන්සේත් මේ දේශනාවේදී ඉස්මතු කරලා දුන්නා. අප්පිච්චෝ පුරිස පුද්ගලෝ තාවසෝ අපරිහානමේත. ඊළඟ අල්පේච්ඡකම බොහොම වැදගත්. මේ අල්පේච්ඡකම පච්චය අල්පෙච්ච ලැබෙන ප්‍රත්‍යයට අල්පේච්ඡ වෙන්න ඕන. ඒ වගේම තම පරියත් අධ්‍යාපනයේ පුළුවන් තරම් අල්පේච්ඡ වෙන්න ඕන. ඊළඟට දුතාංග රකින්න දුතාංග පිළිබඳව අල්පේච්ඡ වෙන්නට ඕන. එතකොට තමයි තමාගේ ගුණ හොඳට වැඩි දියුණු කරගන්න පුළුවන්. අල්පේච්ඡකම
මෙලව යහපත පරලෝ සුගතිය සහ නිවනට පත් කරන ධර්මතාවය. මහේච්ඡකම කියන්නේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. තමාගේ ප්‍රත්‍ය පිළිබඳව, දුතාංග පිළිබඳව, පරියත්ති ධර්ම පිළිබඳව, ඒ වගේ මාර්ගඵල පිළිබඳව අනුන්ට ප්‍රකාශ කරන ඒවා හොඳ නැහැ. ඒවා මහේච්ඡකම. ඒවා හොඳ ගුණ ධර්ම නෙමෙයි. ඒගොල්ලෝ දුර්ගතිගාමී වෙනවා. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළ තිනෝ එවැනි ප්‍රකාශ කරන අයට. ඊළඟට කල්යාණ මිත්‍රෝ පුරුෂ පුද්ගලෝ ආවසෝ අපරිහානමේතං බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරියුත් ස්වාමීන් වහන්සේ නැවත කියනවා එවත්නි කල්යාණ මිත්‍රයෙක් වීම කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කිරීම පිරිහීමකට පත් වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් ඉස්සල්ලාම තමා කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් වෙන්න. හොඳ දේවල් කතා කරන්න, හොඳ දේවල් හිතන්න, හොඳ වැඩ කරන්න. සිත කය වචනේ පිරිසුදු නම් තමා කල්යාණ මිත්‍රයෙක්. දම් පින්කම් කරනවා නම් යහපත් අදහස් තියනවා නම් තමා කල්යාණ මිත්‍රයෙක්. ආශ්‍රය කරන්නට ඕන කල්යාණ මිත්‍රයෝ. ඒ අය දානේ පිළිබඳව, සීලය ගැන, භාවනාව ගැන, මෞපිය ගුණ වරුණ ගැන මෙහෙම සාකච්ඡා කරන ප්‍රකාශ කරනවා. ඒ වගේ පිහිටවන අන්නේ විදිහේ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න කවදාකවත් දුර්ගතිගාමී වෙන්නේ සුගතියක මිදලා නිවන් පසක් කරන්න පුළුවන්. පාප මිත්‍රයා පවට ගිජු වෙලා පිනට නිග්‍රහ කරනවා. මවුට පියාට තුනුරවන්ට නිග්‍රහ කරනවා. එහෙමනම් එයාට යහපතක් වෙන්නේ නැහැ. කවදාකවත් මවුට පියාට ගුරුවරයාට තුනුරවන්ට නිග්‍රහ කරන්න එපා. එහෙම කළොත් කවදාකවත් සංසාරයේ සැප නැහැ, දුකමයි පින්වත්නි. එහෙමනම් කල්යාණ මිත්‍රයෙක් වීම සැපදායකයි. අවසාන කාරණේ සම්මා දිට්ඨිකෝ පුරිස පුද්ගලෝ ආවසෝ අපරිහානමේතං. එවත්නි සම්මා දිට්ඨියෙන් යුක්ත පුද්ගලයා පිරිහීමකට පත් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි ප්‍රඥාව. පින්පව් පිළිගන්න ඕන කම්මස්සකත සම්මාදිට්ඨි කියන පින්පව් වලින් සැප විපාක ලැබෙනවා, පිනට දුක් විපාක ලැබෙනවා, පවට කියලා පිළිගන්න ඕන. ඊළඟට විපස්සනා සම්මාදිට්ඨි මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීම සම්මාදිට්ඨියයි. ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨි මෛත්‍රී භාවනාදී ලබන ධ්‍යානය ඒකට කියන සම්මාදිට්ඨි කියලා. සෝවාන් ආදී මාර්ගවල සම්මාදිට්ඨි කියනවා. සෝවාන්යේදී ඵල ධර්ම වලට සම්මාදිට්ඨි කියනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍යයට සම්මාදිට්ඨි කියනවා. ඒතර ඔන්න ඔය ටික තමයි බුදුරජාණන් වහන්සේ පහදා දුන්නේ දේශනිත සරියුත් ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨියට ඔන්න ඔය කාරණා ටික ගෙනහර දක්වන්නට යෙදුණා. එතකොට පින්නතුනේ මේ සූත්‍ර දේශනාවෙන් සම්මාදිට්ඨියට අනුව වැඩ කළොත් මෙලව යහපත පරලෝ සුගතිය නිවන සාක්ෂාත් වෙනවා. මිත්‍යා දිෂ්ඨ ගුණොත් භයානකයි. මරණයෙන් පස්සේ නරකාදී සුගතියක් දකින්න බෑ. පිනක් පවක් නැහැ, මෙලවක් පරලොවක් නැහැ. මවුට පියාට සැලකීමෙන් පිනක් නො විදිය එක එක જાති දුර්මත ප්‍රකාශ කරන මේ කාලෙත් බුදුන් උපන්නේ ලංකාවේ කියන ඒවා නිකන්වත් පිළිගන්න එපා. සාදු කියලාවත් අනුමෝදන් වෙන්න එපා. ඒවා මිත්‍යාවාද. ඉන්දියා ඉතිහාසයේම ලංකා ඉතිහාසයම වෙනස් කරන්න වෙනවා. මේ අවුරුදු 2600 ගණනාවකම ඉතිහාසය වෙනස් කරන්න වෙනවා. ඒවට වැටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ උපන්නේ මධ්‍ය දේශයේ දඹදිව තලයේ මේක වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් නෑ. අතීතෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. ඒ විදිහ මිත්‍යාවාද වලට වැටුණොත් Tamanටත් අවීච මහ නරකයට යන්න සිදු වෙනවමයි. ඒ මිසදුරුකම් අතහැර දමලා නිවැරදි බණ ටිකක් අහන්න, නිවැරදි ධර්මයේ පිහිටා කටයුතු කරන්න. ඔන්න ඔය කරුණු 10 තමයි මේ දේශනාවෙන් ඉදිරිපත් කළේ. සද්ධාව, පවට ලැජ්ජාව, බය, හිරියොත්ප්ප කියන දෙක, උත්සාහය, ආරද්ධ වීරිය, ප්‍රඥාව, පස්වෙනි කාරණේ අක්කෝදන ඔක්‍රෝදන කිරීම, ඊළඟට අනුපනාහි වෛර නොකිරීම, අප්පිච්චෝ අල්පේච්ඡකම, කල්යාණ මිත්‍රෝ කල්යාණ මිත්‍රෙක් වීම, සම්මාදිට්ඨිකෝ නුවණැත්තෙක් වීම. ওই කරුණු 10න් සමන්විත නම් මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත්, නිවන් සම්පත් ලැබෙනවා. සද්ධාව නැත්තම්, පවට ලැජ්ජාව, පවට බය නැත්නම්, කම්මැලි නම්, නුවණ නැත්තම්, ක්‍රෝධ කරනවා නම්, වෛර කරනවා නම්, පාප මිත්‍රයෙක් නම්, මිත්‍යාවාදී කෙනෙක් නම්, ඒ අයට සැප නැහැ, දුකමයි.
නරක තිරිසන් ප්‍රේත සතර පාදුකට වැටෙනවා. මිසදුටු කෙනෙක් වුණොත් නම් අනිවාර්යෙන් අවීච මහා නරකයට වැටෙලා දුක් විඳින්න සිදු වෙනවා. ඔන්න ඔය කරුණ ටික හොඳට මතක තියාගෙන අන් අයටත් කියලා දීලා පුළුවන් තරම් දහම් දැනුම වැඩි කරලා මෙලවත් සුඛිත මුදිත විඳලා පරලොවත් සුඛිත මුදිත වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපට සාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාවේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එහෙමනම් බණ අද මේ සජීවී ධර්ම දේශනාව සිද්ධ කරන ලබන කඩව තැල්දෙණියේ පදිංචි නදීසානි අම්පාවිල මහත්මිය සම්පත් ඈපා මහත්මයා ඇතුළු දුවා දරුවන් ඇතුළු ඥාතීන් සතුටු වෙන්න ඕන. වර්ෂ පූර්ණ පින්කමක් වෙනුවෙන් අද මේ තමන්ගේ දායකත්වයේ දරන්නට යෙදුන බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා සීලයක පිහිටාගෙන කරුණ 20ක් මෙයින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අපරිහානීය ධර්ම 10කුත් පරිහානිකර ධර්ම 10කුත් ශ්‍රවණය කරලා අතිවිශාල පිනක් මේ කාලවකවානුවේ රැස් කර ගන්නට යෙදුණා. මේ රැස් කරගත්තා වූ මේ කුසල සම්භාර ධර්මය 2020 නොවැම්බර් මාස 6 වෙනි දින පරලෝ සපත් වුණ ශ්‍රියාලතා රාණි කස්තුරි ආරච්චි ආදරණීය මව් සිහිපත් කර වර්ෂ පූර්ණ පින්කමක් හැටියටයි ලෝකෙටම බණක් කියවන්නේ. ඒ නිසා මේ රැස් කරගත්ත පින තමගේ ජීවිතේ පුරා රැස් කරගත් දාන සීල භාවනා ආදී පින්කම් බුද්ධ පූජා වන්දනාමාන ආදී සියලු පින් එතුමියට පෙනේව අනුමෝදන් වේවා. මේ පින් ලබාගෙන එතුමියගේ පුනර්භවය වාසනාවන්ත වේවා සුඛිත මුදිත වේවා ආයු වරණ සැප බල ඥාන සම්පත් ලැබේවා. දුක පීඩාවක් කරදරයක් නොවේවා. මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් ලැබේවා. දුගී දුප්පත් අසරණකම කිසි කලකවන්නම වේවා. පාරමී ගුණ දියුණු කරලා එතුමිය දිතා ඉක්මන් භවයකදීම සාන්ති ලක්ෂණ මහා නිවන් පසක් කිරීමට මේ උදාර පින හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. එතුමියගේ පාර්ශවයේ දෙමව්පියන් ප්‍රධාන සකල ඥාතීන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින ජයරත්නම් පාවිල මහත්මයාගේ පාර්ශවයේ මව්පියන් ප්‍රධාන ඥාතිවරුත් පින් බලාපොරොත්තු වන සකල පරම්පරානුගත ඥාතිවරුත් රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවොත් කොරෝනා වෛරසෙන් පරලෝකයේ අයත් බණාන සියලු දෙනාගේ නමින් පරලෝකයේ අයත් අපවත් වේවදාල මහා සංඝයා වහන්සේලාත් මේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින දැක අනුමෝදන් වේවා. මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයටපත් වේවා. ආයු වරණ සැප බල ඥාන සම්පත් වැඩි දියුණු වේවා. දුක පීඩාවක් කරදරයක් නොවේවා. සුගති සම්පත් මනුෂ්‍ය සම්පත් ආදී සිද්ධ වේවා. ඊතා ඉක්මනින් එයට නිවන් සම්පත් ලැබේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙත්බෝසතානන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා සක්දේව රජතුමා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් ලබාගෙන වඩාත් හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා. දෙවියන්ගේ තියසීසුරු සැප සම්පත් අභිවර්ධනය වේවා. දෙවියන්ටත් මේ පින අමහා මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න ඕන. ඔබ අප කොයි කාගේ සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට මේ පින් අත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිර ලබත්වා නිවන් සුව ලබත්වා. ලංකාවේ ලෝකයේ සියලුම කොරෝනා රෝගීන් මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් සුවේ සැලසේවා. එයට යහපතක් වේ උදව් උපදව් කරන වෛද්‍ය මණ්ඩලය ඒ වගේ හෙද මණ්ඩලයේ රණවිරුවන් ආදී හැමෝටම සතක් ශාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා. සුජීවත්ව වාසය කරන පියාණන් වන ජයරත්නම් පාවිල මහත්මා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සනීප පුලකම් දුර්වලතා දුර වේවා. පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිතයක් ගත කර ගන්නට වාසනාව ලැබේවා. මෙතෙන් පටන් නිවන් දකින අතුරු එතුමාට සුගති සම්පත් ලැබේවා. අවසානයේ නිවන් ප්‍රසක් කිරීමට මේ ලෝකීයටම විසුරුවහරු ධර්මානුශාසනා පින්කමත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම මේ රැස්පත් කරගනු ලැබූ පින් බලෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් සමස්ත ලෝකවාසී ජනතාවටම සතක් ශාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම
පූජ්‍යපාද මාලිගාවේ ලස්සජී ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේලා සියලු මහා සංඝරත්නයටත් දෙදුල කාර්ය මණ්ඩලයේ හැමෝටමත් මේ උදාර පින් බලෙන් තුනුරුවන් සරණින් සතක් ශාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා පාරමී ගමනත් වාසනාවන්ත වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කිරීමටත් වාසනාව ලැබේවා අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගුරුවන්වැලි මහ සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභවයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනයේ අනුභව බලයෙන් ලුම්බිනිය බරණැස කුසිනාරාම ජේතවනාරාමය වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනෝම දස්සී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සී අත්ත දස්සී ධම්ම දස්සී සිද්ධාත් තිස්සවුස විපස්සී සිකී වෙස්ස බෝ කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතමයන් බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභව බලයෙන් බුද්ධ ඉරුධ්‍යානුභව බලයෙන් අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආදි මහා සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දෙවුරක වරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලෙන් අද දේශනාවේ දායකත්වයේ දරන කඩව තැල්දෙණිය පදිංචි නදීසානියම් පාවිල මහත්මිය සම්පත් ඈපා මහත්මයා ඇතුළු පවුලේ දුවා දරුවන්ටත් තමන්ගේ ඥාති පිරිසටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන ජයරත්නම් පාවිල මහත්මයාටත් ධර්ම ශ්‍රවණලාභී හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සියවස් කලක් දීර්ඝවසත් වේවා ධන දානීය සීසුර සැප සම්පත්තියෙන් වැඩි දියුණු වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ රැකී රක්ෂාවන් සඵල වේවා දියුණුවක් වේවා යහපතක් වේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු වේවා බෝධිපාක්ෂික ධර්ම පාරමිතාවන්ද දියුණු වේවා මරණයේදීත් මේ උතුම් පින්කම සීපත් වේවා මෙතෙන් පටන් නිවන් දකින අතුරු සසර වසනතුරු සාපිපාසාදී දුක සතරපා දුක සාගින වේදනාව දුගී මගී අසරණකමක් අංග විකල මන්ද බුද්ධික ජීවිත පෙළක් කිසි කලක වන්නම වේවා පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිත පෙළක් ගත කර ගන්නට වාසනාව ලැබේවා සත්පුරුෂ ගුණ ඇති මව්පියන් ඥාතීන් සංසාරෙදිත් මොන ගැසේවා බුද්ධාදුතමොත් මොන ගැසේවා සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාවත් සෝසේ දියුණු කරමින් පාරමී ගුණ දියුණු කළ ඊතා ඉක්මන් භවයකදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන සාන්ති ලක්ෂණ මහම නිවන් සම්පත් සෝසේ අවබෝධ කරගන්න මේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින්ද විශේෂයෙන් මව් සිහිපත් කරගෙන ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චංගම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චංගම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චංගම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතෝ සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහැති සුපින්වතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වෙන අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දිදුල මාධ්‍යාලයේ කරු ප්‍රධාන අනුශාසක දුරන්තර අවසරයි නම් කියන්නට පූජනීය කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් ශාසනික කටයුතු වල නියැලෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදුනාතනම් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා දෙපින්බර බැතිපර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුවින්නත් පිරිස ප්‍රාර්ථනා කර ගන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තු පෙරදරිව ටීවී දිතුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ඔබ සැමට දලදා සමිතු පිහිටයි.